ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු 11:55 මධ්‍යන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. මහමැතිවරණ දිනය කියන්න කොමිසම රැස් වෙයි. ඉජාප මූලස්ථානයේ උණුසුම් තත්වයක්. ජන ජීවිතය යථා තත්වයට. ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි. මන්තිරු නීතිය යලි අද සිට. කොරෝනාවෙන් රට නිදහස් බව නවසීලන්තය කියයි. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ පවත්වන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් මෙවන විට පැවැත්වෙනවා. එම කොමිෂන් සභාවේ සමාජිකයින්ගේ සහභාගීත්වයෙන්. දවසේ පුවත. එළඹෙන මහමැතිවරණය ජූනි මාස 20 වෙනිදා පැවැත්වීමට දින නියම කිරීම සහ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පාර්ලිමේන්තු විසිරුව හැරීමට අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස සිලා ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දෙවනිදා විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළා. ඒත් සමගින් මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමිව තිබෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ලෙස මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් පසුගියදා සෞඛ්‍ය බලධාරීන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළා. ඊට අදාළව පෙරහුරු ඡන්ද විමසීමක් ඊයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව අනුව ඡන්ද විමසීම සිදු කිරීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම සඳහායි. කෙසේ වෙතත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් මෙවන විට එම කොමිෂන් සභාවේදී පැවැත්වෙනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට එම කොමිෂන් සභාවේ සෙසු සමාජිකයින් වන මහාචාර්ය රත්නජීවන් හෝල් මහතා සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර මහතාද එක්ව සිටින බවයි වාර්තා වන්නේ. දවසේ පුවත. මැතිවරණ දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ රැඳී සිටින හිරු ප්‍රවෘත්ති අංශයේ ඉචාරා දේවේන්ද්‍ර. මහමැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් අද පෙරවරු 11:10ට පමණ මැතිවරණ කොමිසමේදී ආරම්භ වුණා. විශේෂයෙන්ම මෙහිදී මැතිවරණය පැවැත්වෙන දිනය සහ ඡන්දාපේක්ෂකයන්ගේ මනාපංක මුද්‍රණය කිරීමට අදාළ ගැසට් පත්‍රයට අනුමැතිය ලබා ගැනීම කියන කාරණා සම්බන්ධයෙන් තීන්දුවක් ලබා ගැනීමට නියමිත වගට තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත කරන්නයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ පසුබිමක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා ඉක්මන් මැතිවරණයක් වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කරනවා කියන කාරණාව. ඒ වගේම ඊයේ දිනේදී අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාමයේ පැවති විශේෂ පෙරහුරු මැතිවරණයේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ තීන්දුව බවට පත් වුණේ ඉක්මන් මැතිවරණයක්. කොහොමනත් අප සූදානම් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දුන් සැනින් ඒ වගේ හිරු ටීවී ඔස්සේ ඔබට සමීප කරන්න ආරාධනා කරනවා රැඳෙන්න හිරු සමගින්. මම ඉෂාරා දේවේන්ද්‍ර මැතිවරණ කොමිසම ඉදිරිපිට සිට. ස්තුතියි ඉෂාරා තොරතුරු ගෙනාවට. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික රත්නජීවන් හෝල් මහතාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් දේශපාලඥයින් අදහස් පළ කළා. හූල් දැන් කියලා තියෙනවලු පොහොට්ටුවට ඡන්දෙ දෙන්න එපයි කියලා. දැන් හූල් තමයි මේ රටේ ඡන්දදායකයට ඡන්දෙ දෙන විදිහ තීරණය කරන්නේ. හූල්ලා වගේ අය තියාගෙන මැතිවරණ කොමිසම තවත් වැඩ කරනවා නම් ඒ අනුව මැතිවරණ කොමිසමේ ඉන්නට දේශපාලන අදහස් කරන විදිහට මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වෙනවා නම් ස්වාධීන මැතිවරණයක් පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරියේ තියෙනවා. පොහොට්ටුව අය දන්නවා තමන්ගේ නායකයෝ බොරුකාරයෝ, තමන්ගේ නායකයෝ හොරකම් කරන අය, තමන්ගේ නායකයෝ දූෂිතයෝ කියන එක තේරුම් ගන්න එක තමයි මේ රත්නජීවන් හූල් මහත්මයාගේ ප්‍රකාශය මේ විදිහට තමන්ට ගැළපෙන විදිහට තොප්පිය දා ගැනීමෙන් පැහැදිලි වෙන්නේ කියන එක අපි සඳහන් කරනවා. ස්වාධීන මැතිවරණ කොමිසම් ස්ථාපනයේ පසුගිය ආණ්ඩුව. ඒකෙන් පේනවා ස්වාධීන නැද්ද කියන කාරණේ. හූල් මහත්තයා ලැජ්ජ නැතුව ඉන්නකොට හොඳ ඉල්ල අස්සෙලා ගෙදර ගිහින්
ගිහිල්ලා ඉන්න එක තමයි වටිනවා. ඉතින් ජනතාව තීන්දුවක් ගනි. අද ආණ්ඩුවට ඕන විදියට ජූනි 20 වෙනිදාට අප්‍රේල් 25 වෙනිදාට මේ මැතිවරණය පවත්වන්න බැරි වුණා. නොහැකි වීමේ තියෙන තරහ තමයි පූල් මැතිතුමාට දැන් ප්‍රහාර එල්ල කරන්න පටන් අරන් තිබෙනවා. 2011 අවුරුද්දේ මේ රටට ඇවිල්ලා යාපනයේ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා හැටියට පත් වෙන්න ගිය වෙලේ එවකට අපේ රජය ඒක වැළැක්වුවා. LTT එකට සම්බන්ධකමක් තියෙන කෙනෙක් මේ පත්වීමට විරුද්ධව. ඒක නිසා එදා ඉඳන්ම අපිත් එක්ක අපේ ආණ්ඩුවකුත් එක්ක මෙයා බොහොම තරහෙන් හිටියේ. කොළඹට ඇවිල්ලා එකක් කියනවා උතුරට ගිහිල්ලා පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා. මාධ්‍ය ආයතන විවේචනය කරනවා. ඒකෙන්ද අපිට මැතිවරණ කල්යාණ පිළිබඳව අමුතුවෙන්ම පුදුම වෙන්න දෙයක් නැහැ. පොහොට්ටුවේ සමහර සමාජිකයෝ කියනවා හූල් මහත්තයා කියලාලු ඔරුන්ට තක්කඩියන්ට ඡන්ද දෙන්න එපා කියලා. තමන්ම ඉස්සරහට පැනලා තොප්පිය දාගන්න එකෙන් පැහැදිලි වෙනවා මේගොල්ලෝ එක පැත්තකින් පිළි අරගෙන ඉන්නවා තමන්ගේ කණ්ඩායමේ ඉන්නේ කවුද කියලා. අපි කොහොමද මේක සර්ව සාධාරණයි කියලා හිතන්නේ? එක් එක් පක්ෂයක නම් කියමින් එයාට ඡන්ද දෙන්න එපා කියනවා. අරගොල්ලන්ට දෙන්න කියනවා. ඒක හොරෙන් කරන දෙයක් නෙවෙයි. ඉතින් මේ ජනතාවට ඔවුන් කෙරෙහි විශ්වාසයක් තියෙයිද? දේශපාලඥයෝ වෙනුවට නිලධාරීන් ආදේශ කරාට පස්සේ මේවා නිර්දේශපාලනීකරණය වෙනවා කියලා කියපු එක ඒක විහිළුවක්. එහෙම වෙන්නේ නැහැ. ඒ නිලධාරීන්ටත් දේශපාලනයක් තියෙනවා. ඒ අය දේශපාලනය කරනවා. ඔය කොමිෂන් සභා ගොඩක ඉන්න පවතින ආණ්ඩුවත් එක්ක ඒ දේශපාලනෙත් එක්ක ඉන්න අය. ඒවා මුකුත් ප්‍රශ්න කෙරෙන්නේවත් නැහැ. ඒවා ස්වභාවිකයි ලෙස සලකා යනවා. ස්වාධීනයි කියන කොමිෂන් සභාව පැහැදිලිවම විපක්ෂෙත් එක්ක ඩීල් එකක් තියෙනවා. විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාවත් එක්ක වැනි සියලු තැන්වල සම්බන්ධතා තියෙන එක පෙන්눔 කරන අවස්ථාවක් හැටියට මේ පූල් මහත්තයාගේ මේ ප්‍රකාශ වලින් තේරෙන්නේ. ඒක නිසා මේ මැතිවරණයෙන් පස්සේ පූල් මහත්තයෝ තමුන්නාහන්සේට හූල්ල තමයි ඉන්න වෙන්නේ. අපක්ෂපාතී සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු බව සමගි ජන බලවේගයේ සමාජික තිස්සත්නායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. පවතින තත්ත්වයේ යටතේ මැතිවරණයට සම්බන්ධ වන සියලු නිලධාරීන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වයන් රකිමින් මේ මැතිවරණය උපරිම වශයෙන් දේශපාලන පක්ෂවලටත් ජනතාවටත් නිදහසේ ඡන්ද කරන්න පුළුවන් පරිසරය ගොඩනැගෙන පරිදි සකස් විය යුතුයි කියන අදහසේ අපි ඉන්නේ. ඒ නිසා මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන එක. එහෙම නැත්නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ පෙන්නමින් ආණ්ඩුව ඒකාධිපති ගමනකට ඒ වගේම වෙනත් දේශපාලන ව්‍යාපාරයකට යන්න ඉඩ තිබෙනවා. ඒකට අපි එකඟ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම වෙනුවෙන් මේ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව අපේ එකඟතාවය තිබෙනවා. නමුත් අපි කියන්නේ එකම කාරණයයි. ඒක තමයි නිදහස් සාධාරණ මැතිවරණයක් සහතික කිරීම හැමදෙනාගේම වගකීමක්. ඒ සඳහා පරිසරය සකස් කිරීමට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරලා තියෙන වගකීම නිසිලෙස ඉටු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ ඒ වගකීම ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සීමා ඉවත් කිරීම හේතුවෙන් අද දිනේ සමස්ත දිවයින පුරාම ප්‍රවාහන සේවා පසුගිය දිනවලට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබුණා. අද දිනේදී බැස්ටියන් මාවත පෞද්ගලික නැවතුම් පොළ විවෘත කෙරුණේ මාස 2කට අධික කාලයකට පසුවයි. අද සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළුව දිවයිනේ සියලුම ප්‍රදේශවල මගී ප්‍රවාහන බස් රථ ධාවනය කිරීමට රජය තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළා. ඒ අනුව අද දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ පෞද්ගලික බස් රථද ඇතුළුව මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබුණු අතර කොළඹට පැමිණි රාජ්‍ය හා පෞද්ගලික සේවකින් සංඛ්‍යාවද ඉහළ මට්ටමක පැවතුණා. අද දිනේ මේ රටේ ප්‍රවාහනය සම්පූර්ණයෙන් විවෘත වෙනවා. ගම්පහ කොළඹ දිස්ත්‍රික් සීමා ඉවත් වෙනවා. ප්‍රවාහනය තමයි COVID-19 සම්බන්ධයෙන් අපිට තියෙන දුර්වලම පුරුකක් වන්නේ. මේ බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගින් ගෙන යාමට කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා දිගින් දිගට. පරණ තත්වයට වර්ධනය වුණොත් එහෙම ඒ තුල විශාල අනතුරක් තියෙනවා. පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළ මාස 2කට අධික කාලයකට පසුව අද විවෘත කරනු අතර එහි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබුණේ මේ ආකාරයෙන්. බස් තියෙනවා. සාහනේ හොඳයි. හරි ගෑවල වහන නුවර කොහමද මේ තැනක ඉන්නවද කොහමද? මෙතන නෑ ජනතාව අඩුයි. අපි රක්වාගෙන දැන් ඉන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිටියා. ඒ තරම්ම ලොකු සරයක් නෑ. බස් එක කට්ටිය 35ක් වගේ. සමාන හෙටයි දිනවලට හරිය. කොහෙන්ද දෙන්නේ? නුවර අද කොහමද දුරගමන සේවාව? හොඳයි. අවුලක් නෑ හොඳයි. මේ අතර පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළටද අද දිනේ වෙනදාට වඩා වැඩි බස් රථ ප්‍රමාණයක් පැමිණ තිබුණා. අප වාර්තාකරු පැවසුවේ පිට පළාත් වලින්ද මගින් විශාල පිරිසක් කොළඹට පැමිණි බවයි.
වෙනතර වඩා දැන් මේ දුර සේවා බස් සෑම දෙයක්ම බස් වැඩ කරනවා. ඇබිලිටිය 60න් මොණ්ඩාගල අම්පාර බස් ඉඳන් ඇවිල්ලා තිනවා. එනක සාමාන්‍යයෙන් ටිකක් ඉන්නවා. තව එතනදී වෙනකොට සෙනග එන්න දැන් ඒ කුරුණෑගල මහනුවර අනුරාධපුරය ත්‍රිකුණාමලය ඒ වගේ ස්ථාන කරත් නැගෙනහිර පළාතට බස් රථ ප්‍රමාණයක් පිටත් වුණා. මේ වෙනකොට සාමාන්‍ය බස් රථ 250 300ක් විතර වගේ ප්‍රමාණය මේ ස්ථානෙට පැමිණිලා පිටත් වෙලා තිනවා. මේ අතර කොළඹ කොටුව දුම්රිය පොළටද අද පෙරරුවේ වෙනත් දිනවලට වඩා වැඩි පිරිසක් පැමිණ සිටියා. දුම්රිය බලධාරීන් පැවසුවේ රාජ්‍ය හා පෞද්ගලික සේවකින් කොළඹට පැමිණීමද වෙනත් දිනවලට සාපේක්ෂව ඉහළ අගයක් ගත් බවයි. උෂ්ණත්වය පරීක්ෂා කිරීම සඳහා ස්ථාපිත කැමරා පද්ධතියද ක්‍රියාත්මක වන ආකාරයද දක්නට ලැබුණා. මීට අමතරව දුර පළාත් වලින්ද කොළඹට පැමිණීම සඳහා සාමාන්‍ය පරිදි දුම්රිය යොදවා තිබුණා. මීට පෙර අලුයම 5:10ට බෙලියත දුම්රිය ස්ථානයෙන් පිටත් වූ නගරාන්තර සුඛෝපභෝගී දුම්රිය අද පිටත් වූයේ අලුයම 4:30ටයි. ඊට අමතරව සාගරිකා දුම්රියද අද අලුයම 4:40ට පිටත් වුණා. අප වාර්තාකරු පැවසුවේ සාමාන්‍ය ලෙස මගී ජනතාවද පැමිණ සිටි බවයි. ඇතැම් දුම්රියවල මගින් සිටගෙන යන ආකාරයක්ද දක්නට ලැබුණා. COVID-19 වසංගත තත්ත්වය හමුවේ අත්හිටුවා තිබූ මඩකලපුව කොළඹ දුම්රිය ධාවනයද අද ආරම්භ කරනු අතර පෙරවරු 6:10ට දුම්රියක් කොළඹ බලා පිටත් වුණා. මේ අතර කාර්යාලය දුම්රිය 49ක් ඇතුළුව දුම්රිය ගමන් වාර 270ක් අද උදැසන ක්‍රියාත්මක වී ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ අද පස්වරුවේ නියමිත කාලසටහන අනුව දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බවයි. මීට අමතරව දුර පළාත් පුළ සිට කොළඹට පැමිණීම සඳහා ලංගව සහ පෞද්ගලික බස් රථ ඒ ප්‍රදේශවලින් යොදවා ඇති ආකාරය අප වාර්තාකරුවන්ගේ කැමරාවල සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. එමෙන්ම අධිවේගී මාර්ගෙන් කොළඹ පැමිණීම සඳහාද අද අලුයම සිට විශාල පිරිසක් පැමිණෙන ආකාරයද දක්නට ලැබුණා. බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය සහ මන්තිරු නීතිය අද සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ අද සිට මේ මාස 22 වෙනිදා දක්වා මාර්ගයේදී පොලිස් නිලධාරීන් විසින් මන්තිරු නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදු කරන බවයි. රිය අනතුරු අඩුකර ගැනීමේ අරමුණින් මෙන්ම කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල රථවාහන තදබදය අඩුකර ගැනීමේ අරමුණින් මෙම මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මුලස්ථානය පවසනවා. ඊට මහජනතාව හුරු කිරීමේ අරමුණින් අද උදැසන 6ට මොරටුවේ සිට පිටිකුටුව දක්වා බස් රථවලට මාර්ගයේ වම් පසින් ඇති පළවෙනි මන්තිරුව බස් ප්‍රමුඛතා මන්තිරුව ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණා. ඒ අනුව පෙරවරු 6 සිට 9 දක්වාත් පසුරු 4 සිට රාත්‍රී 7 දක්වාත් බස් රථ ප්‍රමුඛතා මන්තිරුව ක්‍රියාත්මක කරනු ඇති. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙමස 22 වෙනිදා සිට මන්තිරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර ඒ උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. මේ පිළිබඳව සොයා බැලීමට දෛනික රථවාහන රාජකාරිවලට යොදවා ඇති පොලිස් නිලධාරීන්ට අමතරව අතිරේක නිලධාරීන් 500ක් යෙදවීමටද කටයුතු කළ බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. රථවාහන තදබදයට සහ ක්‍රියාන්තර වලට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන මහමග විනය නොමැති මහමග විනය ඇති කිරීම සඳහා අද දවසේදී මොරටුවේ සිට පිළිකොටුව දක්වා බස් රථ ප්‍රමුඛතා මන්තිරුව පිළිබඳව අපි අතු තීරණය ක්‍රියාත්මක කරන්න ආරම්භ කරා. මාර්ගයේ වම්පස පළවෙනි තීරුවේ තමයි බස් රථ සහ මගී ප්‍රවාහන වාහන සියල්ලම ගමන් කරන්නේ. ශ්‍රී ලංකා පොලිසිය මේ අවස්ථාවේදී මහජනතාවට නඩු ලබා ගැනීමක්, රජෝ කැසීමක් අනවශ්‍ය ලෙස පීඩාවට පත් කරන බලාපොරොත්තු වෙන්නේ. විශාල රථවාහන සංඛ්‍යාවක් පැමිණෙන වේලාවලින් තමයි මේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි තාක්ෂණයේ උපලබ්ධ ලෙස පාවිච්චි කරන බලාපොරොත්තු වෙනවා. CCTV කොට්ටාසේ අපිට CCTV සවි කරපු වාහන විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම කොළඹ නගරය තුල අවර්ණය කරන CCTV පද්ධතියක් නීති රීති කඩන සහ ඒවට අවනතව ක්‍රියා කරපු පුද්ගලයන් සම්බන්ධයෙන් අධීක්ෂණය කරලා ඒ කඩ කරන්නා වූ පුද්ගලයන් අපි බලාපොරොත්තු වෙනවා පොලිසිය වල තියෙන උපදේශ පන්ති වල කැඳවලා එයාට එයා දැනුවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. අපි දැන්ට බලාපොරොත්තු වෙනවා සති දෙකක් කාලයක් එයාට ලබා දීමට. අද දවසේ වුණත් අපිට පේනවා විශේෂ ප්‍රවණතාවයක් මේ පණිවිඩය ලැබීමත් එක්ක බොහෝ බස් රථ රියදුරු මහතුරු ඊට අවනතව ක්‍රියා කරනවා. බලාපොරොත්තු වෙනවා මේ සති දෙක කාලය තුල මේ පණිවිඩය යාමින් එයාගේ ස්වයංව තමයි පාලනය කරගෙන මේකට අනුගත වෙයි කියලා.
මෙරට COVID-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගියා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් ගණන 1835ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනේ ආසාදිතින් 22 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 22 දෙනාගෙන් 16 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්. ඉන් 12 දෙනෙකු මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයන් වන අතර තවත් 4 දෙනෙකු ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කටාර් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි 2 දෙනෙකු සහ ලන්ඩනයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 2 දෙනෙකුද ඒ අතර වන බවයි. එමෙන්ම බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටබේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1835 දෙනෙකු වාර්තා වී ඇති අතර වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 941ක්. මේ අතර ඊයේ පෙරවරු 10න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ COVID-19 වෛරසය ආසාදනය වූ බවට කිසිදු නාවික හමුදා සමාජිකයෙක් හමු නොවීම විශේෂත්වයක්. මේ වන විට වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් 847 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 508 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛරසය ආසාදිත නාවික හමුදා සමාජිකයන් 339 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පසුගිය දින 3 තුළ වැඩිසර නාවික හමුදා කඳවුර තුළ සියලුම දෙනා PCR පරීක්ෂණ වලට යොමු කළා. අපි බලාපොරොත්තු වෙනවා ඒ අතර රෝගීන් වාර්තා වීම ඉතාමත්ම අවම වෙයි කියලා. මේ තත්ත්වයට ඉතාමත්ම නුදුරේදී අපිට වැඩිසර නාවික හමුදා කඳවුර COVID-19 රෝගීන්ගෙන් තොරයි කියන පණිවිඩය දෙන්නට හැකි වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සෑම රටකින්ම පාහේ ලංකාවට පැමිණි අය අතර රෝගීන් වාර්තා වීම විශේෂත්වයක්. මොකද ඒ රටවල් වල සිට පැමිණෙන අය අතර රෝගීන් හිටියට අපේ ලංකාව තුළ අපේ ලංකාවේ සමාජය තුළ ප්‍රජාව තුළ අපිට රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. මේන් පැහැදිලි වෙන්නේ අපි සමාජය තුළ රෝගය පාලනය කිරීම ඉතාමත්ම හොඳින් කරලා තියෙනවා කියලා. විශේෂයෙන්ම වැඩිහිටියන්, ඒ වගේම ගර්භිණී අය, නිදංගත රෝග තියෙන අය මේ ජනාකිරණ ස්ථාන වලට පැමිණීමෙන් පුළුවන් තරම් වළකිලා සිටින්න වේගයෙන් පැතිරෙන රටවල් වල අවම වීමක් වෙනකල් මේ රෝගය අපේ ලෝකයේ තුළ පවතී. ඒ මාස කීයක්ද අවුරුදු කීයක්ද කියන එක අපිට මේ අවස්ථාවේදී නිශ්චිතවම කියන්න බෑ. මේ අතර ලොව පුරා වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 71කට ආසන්න වී තිබෙනවා. ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,06,000කට අධිකයි. ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 1,13,090ක් වාර්තා වීමත් සමග ලොව පුරා වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 70,86,476 දක්වා ඉහළ ගියා. ලොව පුරා වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 4,06,126ක්. වෛරසයේ වැඩිම බලපෑමක් එල්ල ඇති ඇමරිකාවේ ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 18,905ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඉක්මවා ගියා. තත්වය එසේ වුවද නිව්යෝර්කී රැකියා ස්ථාන සහ දෛනික කටයුතු සාමාන්‍යකරණය කිරීමට ඇමරිකානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා. දකුණු ඇමරිකානු කලාපයේ වැඩිම බලපෑමක් එල්ල ඇති බ්‍රසීලයෙන් ගත වූ පැය 24 තුළ නව COVID-19 ආසාදිතයන් 18,375ක් වාර්තා වුණා. ඒ අනුව බ්‍රසීලයේ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 6,91,962 දක්වා ඉහළ ගියා. මේ අතර ඇමරිකාව අනුගමනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවත්වීමට කටයුතු කරන බවට බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සනාරෝ අනතුරු අඟවනවා. ලොව තෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන රුසියාවෙන් මේ වන විට COVID-19 ආසාදිතයන් 4,67,673ක් වාර්තා වනවා. රුසියාවේ ආසාදිතයන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කළද සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,859ක් තරම් පහළාගයක්. මේ අතර සති දෙකකට පසු කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පවසනවා. නවසීලන්තයේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අවසන් ආසාදිතයාද සුවය ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඒ අනුව නවසීලන්තය COVID-19 වලින් නිදහස් රටක් බවට පත් වුණා. COVID-19 වලින් නිදහස් බවට ෆීජි රාජ්‍යද පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර නවසීලන්තයේ අත්කරගත් සාර්ථකත්වයට ෆීජි අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයකින් සුබ පැතුම් එක් කරනවා. මේ අතර දකුණු ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල ඇති ඉන්දියාවෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,57,486ක්. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට නොලැබුණද ආගමික ස්ථාන බැතිමතුන් වෙනුවෙන් විවෘත කිරීමට ඉන්දියා රජයේ අවධානය යොමු තිබෙනවා. මේ අතර ඉන්දියාවේ සංක්‍රමණික සේවකයෙකු වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වනාන්තරයක ස්වයං නිරෝධායනයට ලක්වන අයුරු විදේශ මාධ්‍ය වාර්තා කළා.
මහා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා මනාපාංක නිකුත් කිරීමට අධිකරණය විසින් මැතිවරණ කොමිෂන් සභාවට බලය ලබා දී තිබූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. උසාවිය නිකුත් කරපු නියෝගයක් නිසා නෙවෙයි මනාප අංක නිකුත් කිරීම පිළිබඳ ඒ දීර්ඝ ප්‍රමාදය ඇති වුණේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ තිබුණා පෙත්සම් 8ක්. ඒ පෙත්සම් පළවෙනි වතාවට සඳහන් වුණේ මැයි 11 වන සඳුදා. එක පෙත්සම් කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මැතිතුමා කෙලින්ම උසාවියෙන් ඉල්ලීමක් කළා. තහනම් නියෝගයක් නිකුත් කරන්නයි කියලා මනාප අංක නිකුත් කිරීම වැළැක්වීමට. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩල ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා නෑ තහනම් නියෝගයක් නිකුත් කරන්නේ නෑ. මැතිවරණ කොමිෂන් සභාවට උපදෙස් දුන්නා රටේ නීතියට අනුගත වෙලා මේ මැතිවරණ ක්‍රියාදාමයේ ඉදිරියට ගෙන යන්නේ කියලා. එතකොට මේ මනාප අංක නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසිම තහංචයක් බාධකයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණේ නෑ. එතකොට මැයි 11යි ජූනි 2යි අතර මේ සම්පූර්ණ කාලය තුල මනාප අංක නිකුත් කිරීමට කිසිම ප්‍රායෝගික ගැටලුවක් මැතිවරණ කොමිෂන් සභාවට තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂ සිරිකොත බෝලස්ථානයේ පැවති සාකච්ඡාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය සමිති සමාජිකයන් පිරිසක් අතර අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී සාකච්ඡාවක් ඇඳවා තිබූ අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත්තේ ඒ අතරතුරයි. පක්ෂ නායකයාට විරෝධය පළ කරමින් සිරිකොත මුලස්ථානයෙන් පිටතට පැමිණි සමාජිකින් මධ්‍යයට අදහස් පළ කළා. මේ මිනිසුන්ට විනාඩි 5ක් දෙන්න හදනවා. දැන් ඉස්සර අවුරුදු 5ක් දෙන්න බැරි වෙච්ච මිනිස්සයා. නායකතුමා කියන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. මේ පක්ෂ දෙකක් බෙදාගෙන හොරන්තර යන්නේ නැහැ. ඒගොල්ලෝ හදන්නේ කොහොම හරි ඒගොල්ලෝ එදා ඉඳලා රනිල් මහත්තයා ඕක තමයි කරන්නේ. නායකතුමාගේ සුරංගනා කතා අහන්න අපි දෙන්න කියලා තියන්නේ. මහලට මකිල විරාජ්. අපෝ කතා කරන්න එපා. පක්ෂ වලට කුරුතුරු දෙන්න බෑ නැති මිනිහෙක් තමයි. ඇවන්ගාඩ් ආයතනය නීත්‍යානුකූල නොවන බවට ඔප්පු කළහොත් සියලු වත්කම් පවරා දීමට කටයුතු කරන බව එහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද ප්‍රකාශ කළා. ඒ දේශපාලන පරිගැනීම්වලට ලක්වුවන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි අවස්ථාවේදී 2015-2019 අතර කාලය තුල දේශපාලන පරිගැනීම්වලට ලක්වුවන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද සාක්ෂි ලබා දීමට පැමිණියේ සිව්වන දිනටයි. මෛත්‍රීපාල සිරිසේනගරු ජනාධිපතිතුමාගේ රජයෙන් නීත්‍යානුකූලයි කියලා දීපු ලියුම් සියලුම දේවලුත් ඒ යනුවෙන් නීත්‍යානුකූල සම්පෙන් ලබාගත් මුදලු 2015 ඉඳලා 2019 ජනවාරි 20 වෙනිකන් එම රජ විසින්ද මේ ගිරුම සියලුම දේවල් නීත්‍යානුකූල කියලා අපිට ලබා දීපු එම ගිවිසුම් ඔතොරිටිස් කොම අපි ඉදිරිපත් කළ ඉවරයි. දැන් මේ දේශපාලනඥයන්ට කියන මම ආපහු අභියෝග කරන්න යන්නේ නැහැ. මම ආයාචනා කරනවා මේක නීති විරෝධී කිව්වේ ඒගොල්ලෝනේ අපි නෙමෙයි. මම වෙන කිසි දෙයක් ඔයා කප්පන් අරම මුකුත් කතා කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ බය නැහැ. මම ඒක මේ මාධ්‍යයට පොරොන්දු වෙනවා. කරුණාකරලා ඇවිල්ලා මේ මහා ජනතාවට රටේ තමන් කිව්වනම් මේ නීතිකරු නැහැ කියලා එක එක තැන්වල කෑ ගහන්නේ නැතුව ඒක ඒගොල්ලන්ට ඔප්පු කරන්න කියන්නේ. ඊට පස්සේ මම මේක නීත්‍යානුකූලයි කියලා 100%ක් මම ඔප්පු කරනවා. මේක නීති විරෝධී නම් මගේ තියෙන සිරසත් ඒගොල්ලන්ට ලියලා දෙන්න. මම බය නැතුව මේක කියන්නේ. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට 2017 වසරේ රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය සහ වන සංරක්ෂණ කාර්යාලය ලෙස ආරම්භ කළ මෙම ගොඩනැගිලි දිත්වයට අද අත්වැතීරණමයි මේ. අධික වැසි සහිත කාලගුණයක් පැවති අවස්ථාවක ඉහළින් පිහිටි ගල් කිහිපයක් අදාළ ගොඩනැගිලි ආසන්නයට පතිත වීමත් සමග මෙම කාර්යාලය ඉවත් කර ගැනීමට බලධාරීන් පියවරගෙන තිබුණේ ආරක්ෂාව හේතු කොට ගනිමින්.
කෙසේ වුවත් ගම්වැසියන් පවසන්නේ අදාළ ගොඩනැගිලි ආසන්නයේ ජනතාවද විශාල වශයෙන් පදිංචිව සිටින බවයි. එදා ආපු වර්ෂාපතනයත් එක්ක මේ වගේ පොඩි ගලක් ගැලවිලා ඇවිල්ලා ඊට පස්සේ බිල්ඩින් දෙකෙන්ම ඉවත් වෙලා ගිහිල්ලා ඔවුන් මේ වෙනකොට මම හිතන්නේ කුලියට විශාල බිල්ඩින් දෙකක කටයුතු පවත්වාගෙන යනවා බිලියන ගාණක් මේ වෙනකොට මම හිතන්නේ දැන් නාස්ති කරලා ඇති මොකද ඒ මුදලින් අඩුම තරමේ මෙතන බැම්මක් කියදුවා නම් කො නෙට් එකක් ගැහුවා නම් මේ ස්ථානේ රඳව ගන්න පුළුවන් මෙතනින් එහා පැත්තේ පාරත් එක්කම පවුල් 12ක් විතර ඉන්නවා ඒ පවුල් 12 අද වෙනතුරු කිසිම ගැටලුවක් නැතුව ඔවුන් සංවර්ධනය කරමින් ගෙවල් වල පදිංචි වෙලා ඉන්නවා මේ නිසා විශාල අපරාධයක් මෙතන සිද්ධ වුණා කියන එක තමයි ජනතාව හැටියට අපිට කියන්න වෙන්නේ. අදාළ ගොඩනැගිලි පිහිටා ඇති ස්ථානයට ආසන්නයේ ප්‍රදේශයේ ප්‍රධාන පාසල් කිහිපයක් පිහිටා ඇති අතර හුදෙකලාවට ලක්ව ඇති ගොඩනැගිලි තුල විවිධ අපචාර ක්‍රියා සිදුවන බවට ගම්වැසියන් චෝදනා කරනවා. කුඩුකාරය ඇවිල්ලා කුඩු හොයනවා ගංජා හොයනවා ගෑල් ළමයිකට පාරේ බහලා යන්න විදියක් නැහැ ගෑල් ළමයිට රෙදි උස්සලා පෙන්නනවා පොඩි ළමයිකටත් යන්න විදියක් නැහැ ඒක නිසා නිසි බලධාරීන්ගෙන් ඉල්ලනවා මේකට මොකක් හරි නිසි පිළිතුරක් ලබා දෙන්න කියලා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අදාළ ස්ථානයට පැමිණ ගොඩනැගිලි සඳහා ගත යුතු ආරක්ෂිත පියවර පිළිබඳ දැනුම්මත් කර තිබෙන පසුබිමක මෙම රාජ්‍ය දේපල වසර ගණනාවක සිට භාවිතයට නොගෙන අතහැර දමා තිබෙනවා. අදාළ ගොඩනැගිලි තුල පිහිටා තිබූ සේවා ස්ථාන ප්‍රදේශයේ වෙනත් ස්ථානවලට ගෙන ගොස් ඇත්තේ අධික කුලී පදනමක් යටතේ. මේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අදාළ සේවා ස්ථානය සඳහා වෙනත් ප්‍රදේශ වෙත යොමු වීමට සිදුව තිබෙන්නේ සිය කාලයේ ශ්‍රමය මහමගට කැප කරමින්. මේ කාර්යාල වසා දැමීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ තුල ජනතාවට අවශ්‍ය කරන රජය විසින් ලබා දෙන පහසුකම් අද අඩු වෙලා තියෙනවා. ජනතාවට රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරය තුල කරන්න තියෙන වැඩ කොටස් අද අවිශ්‍රාවල දක්වා ගිහිල්ලා වැඩ කටයුතු කරගන්න අද සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ස්ථානයේ මොකක් හරි දෙයකට යොදා ගන්න. එහෙම නැත්නම් මේක ගමේට ප්‍රජාශාලාවක් හරි මේක ලබා දෙන්න. මහජන මුදල් විනාශ කරමින් සිදු කරන මෙවැනි අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් දෙලොවක් අතර අතරමං එදිනෙදා කටයුතු ඉටු කර ගැනීමට වෙහෙසෙන ගම්වැසියන්. එබැවින් අදාළ රාජ්‍ය දේපල නිසි ලෙස පරිහරණය කිරීම හෝ ජනතා සේවය වෙනුවෙන් සුදුසු ස්ථානයකට රැගෙන යාම බලධාරීන් සතු වගකීමක්. ඒ පිළිබඳ රතුමිනිත්තුව අවධානයෙන්. වසර 8ක් පුරා බලාපොරොත්තුවේ සිහින දුටු ජනතාවකගේ එම සිහිනය යථාර්ථයක් බවට පත් වූ පුවතක් පිළිබඳ හිරුට වාර්තා වුණා. ඒ ඉදිකිරීම් ඇනහිට තිබූ අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්ක යාකරණ පාලමේ වැඩ කටයුතු හිරු රතු මිනිත්තුව අනාවරණය හරහා යලි ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගැනීමත් සමගයි. අම්පාර දිස්ත්‍රික්කයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ යා කරමින් නාමල්ලොය හරහා මෙම පාලම ඉදිකිරීමේ කටයුතු මීට වසර 8කට පෙර ආරම්භ කෙරුණද එය නිම කිරීමට මේ දක්වා හැකියාවක් ලැබී තිබුණේ නැහැ. පාලම මතින් සිය දෛනික කටයුතු ඉටු කර ගැනීමට ගමන් ගන්නා ගම්වැසියන් මේ හේතුවෙන් පත්ව තිබුණේ දැඩි අසීරුතාවකටයි. අමාරුම ලෙඩෙක් හදිසියකට අපිට ගෙනිය ගන්න බෑ. මැස්සක් වගේ හදලා අමාරුම ලෙඩු ඒකට එහෙම ඒකට කරපු කාලෙකුත් තියෙනවා. කාලයක් තිස්සේ මේ පාලමේ විතරක් වැඩ කටයුතු අවසන් කරලා ඒ දෙපැත්ත පුරවලා නැහැ. පාර සංවර්ධනය කරලා නැහැ. ගයි කාලේදී ළමයි කරේ තියාගෙන ඒකට ගිහින් දානවා. ආයේ එනකම් බලන් ඉඳලා ආපහු ගෙදරට එක්ක එනවා. ඒ වගේ අනතුරුදායක අවස්ථාවක ගොඩකට අපි මුහුණ දීලා තියෙනවා. කෙසේ වුවත් හිරු අනාවරණයත් සමගින් පාලමේ වැඩ යලි ආරම්භ කර තිබෙන්නේ මේ ආකාරයෙන්. පාලමේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ බලධාරීන් පිළියම් යෙදූ බවට ගම්වැසියන් පවසන්නේ සිය තුතිමල් හිරුට මෙලෙස පුද කරමින්. රතු මිනිත්තු පෙන්නුවට පස්සේ තමයි දැන් ආයෙ යලිත් ආයෙ මේ පාලමේ වැඩ පටන් ගත්තේ. ඉතින් අපි හිරු මාධ්‍යයට ඇත්තෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ මහඟු කර්තව්‍ය කරාට. මේ පාලම සම්බන්ධයෙන් හිරු ආයතනයේ මෙම ස්ථානයට ඇවිදලා පැහැදිලිතරක් කළා. ඒ හේතුවෙන් පාලමේ නැවතී තිබුණු පාලමේ වැඩ කටයුතු නැවත ආරම්භ කරලා තියෙනවා. අපි ඒ ගැන හිරු ආයතනයටම අපේ ගෞරවය ස්තුතිය ප්‍රදේශවාසීන් හැටියට පුද කර සිටිනවා. ඒ වගේම පාලමේ දෙපැත්ත මාර්ගය අපට කිලෝමීටර් 2.5ක් පමණ තියෙනවා. ඒ දෙකත් අපට කොන්ක්‍රීට් දාලා මාර්ගයක් හැටියට සකස්ලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හිරු රතු මිනිත්තුව අනාවරණයෙන් පසුව හෝ මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට බලධාරීන් පියවර ගැනීම පැසසිය යුතු කරුණක්. අදාළ පාලමේ වැඩ අවසන් වන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්. මොදුපන්තිය දූපත මේ වන විට දරුණු ලෙස මුහුදු කාදනයට ලක්ව තිබෙනවා. මේ ඒ පිළිබඳ හිරු ප්‍රවෘත්ති කළ විමසා බැලීමක්.
මේ මුහුදින් හා කලපුවෙන් බටු මුතුපන්තියේ දූපතයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මුතුපන්තියේ දූපතේ පවුල් 135ක පුද්ගලයන් 500කට ආසන පිරිසක් ජීවත් වනවා. දශකයකට ආසන කාලයක් තුළදී මුතුපන්තියේ දූපත අවස්ථා ගණනාවක් දරුණු ලෙස මුහුදු ඝාතනයට ලක්ව ඇති අතර ඒ වළක්වා ගැනීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණද එම කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් නැවතත් මෙම දූපත වෙරළ ඝාතනයට ලක්වෙමින් පවතින්නේ මෙලෙසින්. මුහුදු ඝාතනයේ ඇවිල්ලා දැන් ඉතින් තියෙන ඉඩ කඩන් ඔක්කොම විනාශ වෙලා යනවා. ගම අත්හැරලා යන්න තා ගානටපත් වෙලා තියෙන මේ මුහුදු ඝාතනයේ හින්දා. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ නතර කරපු තැන ඉඳලා මීටරයක් දුරට හරි මේ ගල්වැටි ටිකක් දාලා මේ ගම ආරක්ෂා කරලා දෙන්න කියලා. මුතුපන්තියේ දූපතේ සිදුවන වෙරළ ඝාතනයේ බලධාරීන්ගේ නිසි අවධානයට ලක් නොවීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන් පත්වැත්තේ දැඩි අසිරුතාවකටයි. මුහුදු ඝාතනයේ උග්‍රවීමත් සමග මේ වන විට මුතුපන්තියේ දූපතේ සිට උඩප්පුවට ගමන් කිරීමට ඇති මාර්ගයේද සම්පූර්ණයෙන්ම ඝාතනයට ලක් වී තිබෙනවා. මේ මුතුපන්තියේ ගම මෙතනින් තමයි අවසන් වෙන්නේ. මෙතනින් තමයි අපි උඩප්පුවට යන මාර්ගය තිබුණේ. දැන් මේ වෙනකොට උඩප්පුවට යන පාර මුහුදු ඝාතනයට ලක් වෙලා දැන් එහාට කඩාගෙන ගිහින් තියෙනවා. ඒ වගේම කරන්ට් කණු මේ ලයින් එකෙන් තමයි ගිහිල්ලා දෙන්නේ. දැන් ඒ කණුත් මුහුදට කඩාගෙන වැටෙන්නයි යන්නේ. තවත් පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. නිර්තදිග මෝසම් කාලගුණ තත්වයේ දිපින් හරහා ස්ථාපිතව ඇති බැවින් දිපිනේ නිර්තදිග කොටසේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම කඳුකරේ බටහිර බෑම් පැත්තවල සමහර ස්ථානවලට මිලිමීටර් 30-54 මට්ටමේ වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. දිවයිනට ඊශාන දිශාවේ බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ තියෙන කැළඹෙන ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් බවට පරිවර්තන වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. අම්බලන්ගොඩ පොළොවත්ත මංසන්දියට ආසන්නව විදුලි රැහන් පද්ධතියක සරුංගලයක නූලක් පැටලීමෙන් විදුලි රැහන් පද්ධතිය ගෙනගත් අතර සිද්ධියෙන් අම්බලන්ගොඩ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී තිබුණා. නීති විරෝධීව නිවසක මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු නෝටන් බ්‍රිජ් පොලිසිය අත්අඩංගුවට ගත්තා. ගංජා හේන් දෙකක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සේබලාන්ඩුව පොලිසිය කටයුතු කළා. පොලිස් භාරයටගත් ගංජාවල වටිනාකම ලක්ෂ 25කට අධික වන අතර සැකකරු අද සේබලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මඩකලපුව කාත්තන්කුඩි නගර සභාවේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් එහි තිබූ රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් යන්ත්‍රෝපකරණ විනාශ වුණා. වැල්ලවාය යාලබෝව ප්‍රදේශයේ තරුණින් පිරිසක් විසින් අලංකාර පොසොන් පහන් කුඩුවක් නිර්මාණය කර තිබෙනවා. මෙම පහන් කුඩුව ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව නිර්මාණය කර ඇත්තේ ඉවතලන ද්‍රව්‍ය භාවිත කරමින්. කොළඹ මහනුවර මාර්ගයේ යක්කල පොලිසිය ඉදිරිපිටදී කැපරතයක් රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීම හේතුවෙන් ලොරැතේ ගැටේ සිදු වූ අනතුරකින් 35 අවුරුදු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ රාත්‍රියේ 9:40ට පමණ කදාන කුරුදුවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර ඇති අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා කැලණිය දික්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක තරුණයෙක්. කදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. රටවටා හිරු. අද දවසේ විනිමය අනුපාත පිළිබඳ විමසා බැලීමක් දැන්. දැන් ලොවට හිරු. I did not murder her. They are here to assassinate us. අමරිකාවේ මිනෙසොටාහිදී පසුගිය 25 වනදා කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් නැරඹි විරෝධතා තව දුරටත් ක්‍රියාත්මක වනවා. මිනෙසෝටා, වොෂින්ටන්, ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත රැසක ක්‍රියාත්මක විරෝධතා මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට යුක්තිය ඉටු කරන ලෙස හා කළු ජාතිකයන්ට වෙනස් කොට සැලකීම නතර කරන ලෙසට බල කරමින්.
අමරිකාවෙන් නොනැවතුණු යුක්තිය ඉල්ලා ක්‍රියාත්මක විරෝධතා මේ වන විට යුරෝපයේ ඇතුළු රටවලත් ව්‍යාප්තව ඇති අතර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට රැස් වූ විරෝධතාකරුවන් විසිරුවා හැරීමට යාමේදී පොලිසිය සමග ගැටුම් ඇති වුණා. විරෝධතාකරුවන්ගේ පහර දීමකින් පොලිස් නිලධාරියෙකුට තුවාල වී ඇති ආකාරයයි මේ. මේ අතර ඇමරිකානු පොප් ගායිකා මැඩෝනාද ලන්ඩන් නුවර පැවති විරෝධතාවලට එක්වෙමින් කළු ජාතිකයන් ගෙන යන අරගලයට සහාය පළ කළා. මේ අතර බ්‍රිස්ටල්හි විරෝධතා අතරතුර 17 වන සියවසට අයත් වහල් වෙලෙන්දාගේ ප්‍රතිමාව ගලවා බ්‍රිස්ටල් ගංගාවට විසිකිරීමට විරෝධතාකරුවන් පියවර ගත්තා. රෝහලක ගාස්තුව නොගෙවීම හේතුවෙන් වයස අවුරුදු 80ක රෝගී පුද්ගලයෙකු රෝහල් ඇඳක් මත ගැටකසා තැබීමට කටයුතු කර ඇති මේ පුවත වාර්තා වූයේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙන්. සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ අවධානය යොමු වීමත් සමග රෝහල් බලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ සමගින් 11:55 මධ්‍යන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. පැත්තක් නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු සවස් 6:55ට. සුබ දවසක්. Hiru TV මේ ටෙලිවිෂන් අලුත් කරන කාලයයි.